නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පරිඤ්ඤයේච භික්ඛවේ ධම්මේ දේසිස්සාමි පරිඤ්ඤංච තං සුනාත සාදුකම් මනසිකරෝති. නිවන් මගට උපනිශ්‍රේ වන ස්වාමීන් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනාවක් කියන නිදහස් මාතෘකාව අප වෙත ලබා දෙමින් මෙම ධර්මානුශාසනාව ප්‍රචාරය කිරීම සඳහා සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මෙම මොහොත ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ ජීවිතය තුළ අධ්‍යාත්මික සැනසීමට මං හොයන්නා වූ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීමේ මග හොයන්නා වූ සදහැවර පින්නතුනි. පරිඤ්ඤයන්ති භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු කියලා ඔබ සමහර විට ඔය ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන මධ්‍යම රාත්‍රී පසු කාල හෝරාවේදී සමහරට වචනය අහලා ඇති. තව ඉතින් ඕකේ තියෙනවා සච්චිකතන්ති සච්චිකාතබ්බන්ති කියලා කරුණු ගොඩක්. මෙන්න මේ වගේ මේ සංගතනිකායෙහි කන්දක වර්ගය තුල පරිඤ්ඤා කියලා වචනයක් සහිත සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධම්මි සාරය සොයාමේදී ඔබ තුළින් ඉතිරි නැතුව දැකගත යුතු දේ කියලා මට මේකට කියන්න පුළුවනි. ඔය ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ. පරිඥා කියන වචනට මේකේ අර්ථය පස්සේ දීලා තියෙනවා අපිට. ගැටලුවක් නැහැ කවදාවත්. නමුත් දැනට අපි එහෙම බලන්න වෙනවා. ඇතැම් දවස්වලට අපි කරන ප්‍රකාශයක් තමයි මේ බුදු සමය ගොඩාක් දේවල් දැකීම නෙවෙයි. එකක් තුලින් සියල්ල දැකීම කියන එක. ඒක අපි හැම විටම හඳුන්වනු ලබන්නේ එක එක දේවල් සම්බන්ධයෙන් සාම්පලේවත් ඒකකයේ කියන වචනේ. අන් අය පිළිබඳ දකින්නටත්, තමා පිළිබඳ ඉතුරු නැතුව දකින්නටත් විශ්ලේෂණය කරන්න ගියොත් කාය විච්ඡේද විද්‍යාවට අනුව, ජීව විද්‍යාවට අනුව, සෞඛ්‍ය විද්‍යාවට අනුව ගොඩක් දේවල් හොයන්න තියෙනවා. ඒ මොකක්වත් මේකට අදාළ නැහැ. ඒ සියල්ල පිටුපස. ඒ සියල්ල මෙහෙවන්නා වූ බලවේගයේ බවට පත් වෙන්නේ කුමක්දයි? මේ ලෝපවතිනා වූ ධර්ම ග්‍රන්ථවල වඩාත් හොඳට පැහැදිලි කරලා තිබෙන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ. ඒකත් ප්‍රධාන වශයෙන් සලායතන වර්ගයේ එහෙම නැත්නම් කන්දක වර්ගයේ. කන්දක වර්ගයේ කියනකොටමත් ඔබට තේරෙනවා ඇති මොකද්ද? ඉතුරු නැතුව දැනගන්න ඕන කියන එක. මම ඇතැම්මිට ප්‍රකාශ කරන දෙයක් තමයි මේක ගොඩක් දේවල් දැනගන්න නැහැ. අපි තමයි මේක ගොඩක් සහ ගොඩවල් ගොඩක් බවට පත් කරගෙන තිබෙන්නේ. වසර 2700කට පමණ පෙර භාරතයේ සිදුවන සිද්ධියක් පදනම් කොටගෙන ඒ ඔස්සේ අද දක්වා ආවා වූ සියලු දේවල් වාද විවාද වශයෙන්, ග්‍රන්ථ වශයෙන්, විෂයන් වශයෙන් ගොඩවල් ගොඩක් වෙලා. ඒ සියල්ල අධ්‍යාපනය කියන මාතෘකාව යටතේ මොලේ පුරවන, දැනුම පුරවන දේවල් බවට තවත් සෙසු විෂයන්ට සමගාමීව දැනුවත් යුත්තක් බවට පත්වීම තුළින් අදාළ සීමාවෙන් පිටට පැනලා අපි.
එතකොට මේ පිටට පැනනම පරිඥා නැතුව යනවා. එතකොට සමහර විට සංඥා විඤ්ඤා විතරක් වෙන්න පුළුවන්. හඳුනා ගැනීම විශේෂයෙන් හඳුනා ගැනීම ඇරුණාම ප්‍රඥාවෙන් දැකීම නොවෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ වික්ෂුන් වහන්සේලා අමතනෝ සගත් නුවරදී. අහන්නේ. දැන් මේ යමක් දේශනා කරන්නට යන්නේ උන්වහන්සේ. ධම්මේ දේසිස්සාමි. කුමක්ද? ඒක ලස්සන වචන එකම තැන තියෙන දෙආකාරයක්. පරිඤ්ඤේයච පරිඤ්ඤේච. එකක් නෙමෙයි එක දෙකක්. එකක් පිරිසිදු ඉතිරි නැතුව දැනගත යුතු ධර්මයේ කුමක්ද යන්න ප්‍රශ්නෙට පිළිතුර. දෙක දැනීම කුමක්දයි ඉස්සල්ලා කී තියෙන දැන ගැනීම අනිත් එකේ දැනීම දැකීම. පළමුව එහෙනම් දත යුතු ධර්මයේ කුමක්ද දැනගත්තාම ඊට පස්සේ දැකීම ආරම්භ කරන්න පුළුවන් වෙනවා. ඔක තමයි අපි ඔය කියන්නේ බණ භාවනා. ඔක තමයි අපි කියන්නේ සත්පුරුෂ සංසේවයේ සද්ධර්ම ශ්‍රවණය. ඒ දෙකේ තමයි මේ පළවෙනි කොටස තියෙන්නේ. පිරිසිදු දත යුතු දේ කුමක්ද පිළිබඳව ලබන අවබෝධය. අනතුරුව පිරිසිදු දැකීම පටන් ගන්න වෙනවා. කතමේ චබික්වේ පරිඤ්ඤය ධම්මා. අන්න. පිරිසිඳ තතිත දෙ කුමක්ද? සිද්ධාර්ථ කුමාරයා පෙරුම් පෙරූ තැන් පටන් බෝධිසත්ව පාරමිතා පෙරූ තැන් පටන් තුස් දෙවිලෝකින් තුති වූ තැන් පටන් කුමාර කාලයේ ගෙවූ තැන් පටන් 80ම සියල්ල දැනගත යුතුයිද? නැහැ. ඒ බාහිරෙන් යමක් හොයන එක. මෙතන මං හිතන්නේ අදාළ වෙන්නේ වඩාත් වටින්නේ අර අනුන් ගැන හොයන එකද තමන් ගැන හොයන එකද කියන එක. ඔය ලෝකේ තියෙන හැම දෙයක් ගැනම හොයන්නේ මොකෙන්ද? අන්න එහෙම බලන්න වෙනවා. අපි මේ විහාරස්ථානයේ පුරා දූවිලි නැත්තම් කොළ වැටලා තියෙනවා සෑම විදුලක්ම පාසා. කොහේ කොළ තිබුණත් අතු ගන්න ඉදලින්නේ. වගේ මේ ලෝකේ තියෙන විවිධ දේවල් තියෙනවා. ඒ විවිධ දේවල් තථාගතයන් වහන්සේ කොහොමද සංග්‍රහ කරලා තියෙන්නේ? අන්න එතනින් මේකට ප්‍රවිෂ්ඨ වෙන්න ලේසි. සබ්බං වෝ භික්ඛවේ දේසිස්සාමි. අනේ මම ඔබට සියල්ල දේශනා කරන්නයි යන්නේ. කංචි නැත්තම් කිංචි භික්ඛවේ සබ්බං මොනවද සියල්ල? කොතරම් දේවල් මේ ලෝකේ අතීත අනාගත වර්තමාන වශයෙන් තිබුණත් සියල්ලේදී මේ සියල්ල අපි ගැන බලනකොට දැනගන්නේ චක්කුංච රූපේච සෝතංච සද්දෝච ගානංච ගන්ධෝච ජීවහාස රචෝච කායච පොට්ටබ්බෝච මනෝච ධම්මෝච. ඔන්න මින් පිටස්තර කිසිවක් නැහැ කියනවා. ඇසත් රූපයත් කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසත් කායත් පහසත් සිතත් අරමුණුත් යන මේවා සියල්ලයි කියනු ලැබේ. ඊට එහා පැත්තේ ඒක සියල්ල දැන් හොයන්න ඕනේ ඊට පස්සේ. හොඳයි අපි ඇසෙන් දැනගන්නේ මොනවද? රූප. කනෙන් දැනගන්නේ මොනවද? ශබ්ද. නාසයෙන් දැනගන්නේ මොනවද? ගන්ධ. දිවෙන් දැනගන්නේ මොනවද? රස. කයෙන් දැනගන්නේ මොනවද? පහස. සිතෙන් දැනගන්නේ බාහිර නොවන
සිතට එන ඕනෑම හොඳ දෙයක් සහ කුණු කන්දලක්. මනෝච ධම්මෝච. කුමකින්ද දැනගන්නේ? මම දැනගන්නවා කිව්වට හරි ඇසෙන් දැනගන්නවා කිව්වට හරි ඒක ප්‍රමාණවත් පිළිතුරක් නෙවෙයි. මේ සූත්‍රයට අනුව. ඉතින් මේකට අභිධර්මය කියලා බය වෙන්න එපා. අභිධර්මය කියන්නේ ගැඹුරු දහම කියන එකනේ. බාහිර වශයෙන් අපි කරන කියන යනවා එනවා කනවබනවා කතා කරනවා එහෙම නැත්නම් ඔබ කිව්ව පංචකාමයේ විඳිනවා කියන එකේ ඇතුළත මොකද්ද? මම මේ වගේ උදාහරණයක් මට මතකයි කියලා තිබුණා. ඔය සිග්සැග් මෝස්තර තියෙන මැෂින් එකක් ගත්තාම ඉදිරියට පිටිපස්සට මල් මෝස්තර එක එක දේවල් මහන්න පුළුවන්. පස්සටත් මහන්න පුළුවන්. නමුත් ඒ පස්සේ වැඩක්. මුලින් කරන්නේ මේක එක පැත්තට රවුමක් පාසා කැරකෙන එක විතරයි. වාහනයක් ඉස්සරහට යනකොට ඉන්ජින් එක කැරකෙන විදිහ අරුණාම පස්සට යනකොට වෙන විදිහකට කැරකෙනවද? නෑ ඒත් ඒ විදිහමයි කැරකෙන්නේ. පස්සේ තමයි මේ ශක්තිය පිටිපස්සට යන්න හරවගන්නේ අපි. අන්න වගේ මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම මේ දොරවල් පහ සම්බන්ධයෙන් හරි ඊට එහාට තියෙන ඒවට සම්බන්ධ හැම දෙයක් සම්බන්ධයෙන්ම දැනගන්න ඕන දේ මේ පෙන්වන්නේ. මොනවද දැනගන්නේ? දැන් නතර කරලා බලන්න වෙනවා. එක මොහොතකදී රූපේ නම් බාහිර තිබෙනා වූ දෙයක් හඳුනා ගැනීම සඳහා අර ඇස තුළ පහළ වෙන්නා වූ සෙවණැල්ල බාහිරයේ උදව්වෙන් ඔබේ රුව කඩපතක් තුළ පෙනෙනවා වගේ ප්‍රසාදය තුළ පහළ වෙන්න වෙනවා. දැන් අන්න එතන ඇසත් තිබෙනවා රූපයක් තියෙනවා. අපි හිතන්නේ ඉදිරියෙන් තියෙන එක රූපය කියලා. ඒකේ ආශ්‍රයෙන් පහළ වෙන එක. අරක රූපේ නම් මේක රූපේ අරක බිම්බේ නම් මේක පටිබිම්බය. දැන් රූපේට මොකද කරන්නේ අපි? රූප බලනවා, ඇලෙනවා ගැටෙනවා කියන වචන වලට වඩා ලේසි රූපේ විඳිනවා. තම තමන් පුරුදු කරගත්ත පරිදි සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳිනවා. ඒ වගේ මේකේ ස්වභාවය හඳුනනවා රූප සංඥාවක් වශයෙන්. ඒ වගේම ඒකේ තව ඒකට අදාළ අගයන් එකතු කිරීම ටිකත් සංඥාවෙන් හඳුනන්න පුළුවන්. හඳුනන්න ඕනේ. මෙහෙමයි කියලා. එවිට ඒකට අපිට එකතු කරන්න පුළුවන්කමක් තියෙනවා අපේ අගයට අනුව චේතනාත්මක පැත්තක්. ඒ සංඛාර කියන වචනේ පාවිච්චි කරනවා. අபிසංකාර කියලාත් පාවිච්චි කරනවා. දැන් මේ දැනගත යුතු දේ දැන් මේ දේවල් කරන්න ගිහින් මොකද වුනේ? මේ ඇස තුළ මොකද වුනේ? විවිධ වැඩ ටිකක් කරුණා. චිත්තසයිසිකේ එහෙම යොදලා ඒ සියල්ලම වාර්තා කරනවා විශේෂයෙන් දැන ගැනීම. දැන් ඇස තුළ දැනගත දේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර පහ. එතකොට එතන රූප වෙන්නේ රූප. කන තුළ දැනගෙන යුතු දේ රූප වේදනා සංඥා සංකාර පහ. එතන රූප, ශබ්ද රූප. නාසයේදී ගන්ධර. එහෙම පිටින් වෙනස් වුණාට අන්තිමට රූප කියන්නේ නාම. ඒ කියන්නේ රූපත් සිතුවිල්ල, ශබ්දත් සිතුවිල්ල මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නෑ රූප ද්‍රව්‍ය අතර අල්ලන්න පුළුවන් දේවල්. හොඳයි. මොහොතකට අපි එහෙම හිතලා නිදිලුවට යමු. දැන් ඔබ හම්බ වෙන රූප හතුරු මිතුරු කැමති අකමැති සියල්ල පහළ වෙනවා. දැන් ඒවට අදාළ සැප දුක් උපේක්ෂා වේදනා දවල් වගේම තියෙනවා. දැන් ඔබ විඳින්නේ අතට අල්ලන්න පුළුවන් දෙයක්ද? හතුරා යනු මිතුරා යනු හොඳ දේ යනු නරක දේ යනු ඇලීම යනු ගැටීම යනු ඔබේ නාමයේ පහළ වෙන රූපයකට තියෙන ඇල්ම නේද? ඒක නාම රූපයක් නේද? දැන් මෙහෙම ගත්තම කයක් ඇතත් කයක් නැතත්
අපායත් දිව්‍ය ලෝකයත් බ්‍රහ්ම ලෝකයත් හැම එකටම ගලපන්න පුළුවන්. මොකද කයක් ඕන නැහැ නේකට. මෙහෙන් හදාගත්තාම පස්දරේ උදව්වෙන් මනෝ ලෝකයක්. ඒකේ පැවැත්ම තමයි ඊට පස්සේ පව් පැත්තට පැවැත්ම, පින් පැත්තට පැවැත්ම, ධාන පැත්තට පැවැත්ම කියලා කියන්නේ. අන්න එකක් තුලින් පස්දරේ සියල්ලත්, එකක් තුලින් විවිධ පුද්ගලයන්ගේ සියල්ලත්, එකක් තුලින් කාම රූප අරූප භවත්‍රේ සියල්ලත් මේක තුල දැනගන්න පුළුවන් වෙනවා. රූපම් භික්කවේ පරිඤ්ඤයෝ ධම්මෝ වේදනා පරිඤ්ඤයෝ ධම්මෝ සංඥා පරිඤ්ඤයෝ ධම්මෝ සංඛාරා පරිඤ්ඤයෝ ධම්මෝ විඥානං පරිඤ්ඤයෝ ධම්මෝ ඉමේ උච්චති ති භික්කවේ පරිඤ්ඤයා ධම්මා. වෙන මොකවත් දැනගන්න නෑ ලෝකේ සම්බන්ධෙන්නේ. දැනගත යුතු දෙය. දැනගත යුතු දේ දැනගත්තාම ඊට පස්සේ දැන ගැනීමට කවඩක් තියෙනවා. දැන් ඔබට මතකද මම මේ ධර්ම දේශනා කරද්දී මෙන්න මේ වගේ දෙයක් වෙලාවකට කියනවා. බුදුසමය එකක් තුලින් සියල්ල දැකීම. එහෙම නැත්නම් තථාගත බුදු පියාණන් වහන්සේ ලොවට සදහම් කරුණු පැහැදිලි කිරීම සඳහා සියලු ලෝභ දේශ මොහයන් හෝ කාම රූප අරූපයන් හෝ මේවා පිළිබඳව කරුණු පැහැදිලි කරන්න භාවිතා කළ ඒකකය පංචස්කන්ධයයි. නමුත් මිනිසාට මේ පංචස්කන්ධය වැටහෙනකොට ඔහු පොඩි වරදක පැටලිලා. අන්න ඒක මේ මිනිසාට සිදුවෙන අර නොදන්නා සතෙක් කෑම හොයාම යාමේදී උගලකට අසුවන්නාසේ. නොදන්නාකමට සැප හොයාගෙන යාමේදී ඉන්ද්‍රිය ගෝචර සැප. ඔහු පැටලෙන දැල. කුමක්ද? දැන් මේක මේ පහම පැහැදිලි කළාට වෙන වෙනම මේක අපිට පහම වෙන වෙනම කතා කර කර ඉන්න ඕන නෑ. මොකද අසුරු ගසන සැනකින් මේ සිද්ධිය සිදු වෙලා හමාරයි. අපි පෙරපසු නම් කරලා තිබුණාට අර සිදුවෙන ආකාරයට අනුව ප්‍රත්‍ය අනුව පැක් පැවිඳින්න. ඉතින් ඒක හඳුනන්න එපා. හඳුනනකට බැඳෙන්න ඕනනේ. ඒ ටික දැනගන්න ඕනේ කියලා. අසුරු ගසන සැනකින් සිදු වෙලා හමාර වෙනවා. ඒ නිසා පෙරපසු ඕනේ අපට ඕනේ සිද්ධිය තේරුම් ගන්න විතරයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාලාකට නම් ඒකේ මේ අමුතුවෙන් දැනගන්න පැටලෙන්න දෙයක් නැහැ. නමුත් අපි දැන් දැනගෙන පැටලිලා තියෙන එක දැනගන්න ඕනේ. එතකොටනේ ආපහු පිරිසිදු දැකීමක් කරන්න වෙලා තියෙන්නේ. අපි මේවා ගැනීමේදී මේවා සමග අපි එකතු වෙනවා. ප්‍රියයන් සමග එකතු වෙනවා, අප්‍රියයන්ගෙන් වෙන් වෙනවා, නැත්නම් ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. ඒ මොහොතේ මතක තියාගන්න. එතකොට ඇලීම ගැටීම මුලාවේදී වෙන වැරද්දට මේ තව ටිකක් එහාට වචනයක් එකතු කරනවා. අසුත පුතග්ජනයා ඒ සිතට එන දේ මමකට ගත්ත මුලාවකට අහු වෙනවා. දැන් සිතට එන දේ කිව්වහම ජීවිතේ පුරාම මේ ඇහෙන් සිතට එන දේ, කනෙන් සිතට එන දේ, නාසයෙන් සිතට ඒ මොහොතේ සිතට එන දේ. ඒතං එය රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය. හතුරා, මිතුරා, පින, පව, ධානය, ලෝභය, දේශය, මෝහය. ඔය ඕනෑම දෙයක් එය. ඒ සමග ඇලීමෙන් ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්ම වචනෙන් කියන්නේ නැතුණාට ඒක වෙනවා. මෙන්න මේක වැරැද්දක්. මේ වැරැද්ද නිසා මොකද වෙන්නේ? අර උපේදනා සංඥා සංකාර පහ හටගෙන හඳුනාගෙන නැති වෙලා ගියා නම් මොකක්ක කරදරයක් නැහැ.
මේකට මේ මගේ මම මගේ ආත්ම කොට ගැනීම කියන්නේ එකතු වීම. දැන් ඒකට කියනවා මඤ්ඤමානය. පහළ වුණා අපේ පෞද්ගලික වැඩක් තමයි Tamanට අදාළ පරිදි මමත්වෙන් ගැනීම. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මමත් පංචස්කන්ධේ පහළ වෙනවා, ඒක සංයෝජනයක් නෑ. නමුත් මමත්වෙන් ගත්තාම ඒක සසර බැඳ තබන බැම්මක් බවට සංයෝජනයක් බවට පත් වෙනවා. දැන් අර රූප වේදනා සංඥා සංකාර පහ සක්කාය මමත්වෙන් ගත්තාම දිට්ඨි. දැන් සක්කාය දිට්ඨිය කියන එකට ඉගෙනගෙන ඇති මම මගේ කියන දැකීම කියලා. දැන් ජීවිතයේද බාහිර වස්තුද? අර ඇලීමට නමක් නේද මේ? එතකොට සත්වයා සසරට බැඳෙන්නේ කයෙන් නෙමෙයි. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කර ගැනීම. පංචස්කන්ධේ දුක්ඛ නෙමෙයි, පංච උපාදානස්කන්ධේ තමයි මේ පිරිසිදු දතගත තැනින් එහා පැත්තට යන්නේ. දැන් ඔබට තේරෙනවද ලෝකේ ජීවත් වෙනවා කියන එකේ ගැඹුරුම අභිධර්මයේ ස්කන්ධ පහක් පරිහරණය කියලා? ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට අපිළිවෙලට මාරු වුණත්, රූපේ, ශබ්දේ, ගන්ධේ, රස, ස්පර්ශ කියලා විවිධ නම් කළත්, ඒවට අදාළ සංකල්පයන් කැමැති අකමැති වශයෙන් උත්පාද වෙනත්, ඒක මොහොතක් තුල ක්‍රියාවලියක්, මොහොතකින් හටගෙන අදාළ කාර්යයකට විදුලි කෙටු ආසේ විදුලි කොටන්න පුළුවන්, පවත්වන්න බෑ, නිමෙන්න ඕන. විදුලිය කොටන වෙලාවට කැමරාවක් යොමු කරන් හිටියොත් ගන්න වැරුණාම විදුලිය කොටන්න පටන් ගත්තාම කැමරාව යොමු කරලා ගන්න එහෙම බෑ. එතකොට යොමු කරනකොට ඉවරයි නෙවිලා. විදුලියක්සේ දීපෙට ඇඳ ඉරක්සේ දීපෙට ඉරක් අඳිනවා. බලන් ඉන්න බෑ, ආපහු මොහොතකින් මැකෙනවා. මේ ස්වාභාවිකව හඳුනා ගැනීමට හටගෙන නැසෙන ස්වයං සිද්ධිය කොහොමද අපි මේ බසර බැඳ තබන බැම්මක් බවට පත් කරගන්නේ? අන්න අපි අතින් වෙලා තියෙන වරද තථාගතයන් වහන්සේ පෙන්වලා තිබෙනවා. ඔබ මෙන්න මෙහෙම ජීවිතේ විඳින්න ඔබට වරමක් දීලා තිබෙනවා ලස්සනට. ඔබේ ඒකකේ වරදවා ගැනීම තුළින් ඔබ පෞද්ගලික බවට පත් කරගෙන පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන ඒකට අදාළ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ, අප්‍රිය නම් එක්වීමේ දැවෙන තැන ස්වභාවයකට ඔබ අවතීර්ණ කරන් ඉන්නවා. පමණක් නෙවෙයි, එය චක්‍රයක් බවට පත් වෙලා තිබෙනවා. අර ස්කන්ධ පහ හටගෙන නැසෙන එකට චක්‍රයක් නැහැ, ඒක එතනම හටගත්ත නැතුණා. නමුත් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කිරීමේදී ඒකට අතීතයෙන් ඒමකුත් තියෙනවා. අර යංකෝ භික්කවේ අනුසේති තේන සංකං ගච්ඡති කියන්නේ ඔබ තියලා තියෙනවා නම් ඒකෙන් තමයි මේ සංකත ධර්ම හේවත් උපාදානස්කන්ධ පහළ වෙන්නේ. පහළ වුණාම ඒකට එකතු වුණොත් එහෙම අතීතයේ හේතු සවර්ධපාන වර්තමානෙත් එකතු වෙලා වර්තමානයේ විඳින්න ගියාපුවාම වර්තමානයේ හරහා අනාගත ඵලයකට හේතුත් තියමින් මේක රවුමක් වෙනවා, භව චක්‍රයක් වෙනවා. දැන් ගැලවෙන්න බෑ. අතීතෙන් ගන්නවා වර්තමානයේ විඳිනවා, අනාගතයට තියෙනවා. අතීතෙන් ගන්නවා වර්තමානයේ අනාගතයට තිබෙනවා. දර දාලා තියෙනවා, ඇවිලෙනවා, ඇවිලෙන ගින්දරට නැවතරයක් දර දානවා. පොල් තෙල් දාලා තියෙනවා, වැටි පහන් දැල්ලෙනවා, නිවා ගන්න ඕනකම තිබුණාට නිවනවා වෙනවට කරන්නේ ආපහු තෙලි වැටියයි දාන එක. කාලේන කාලං සමේන සමයං තේලංච පටිච්ච පට්ටිංච පටිච්ච තේලපජ්ජෝතං දීගමද්දානං ජාලෙය්‍ය. කලින් කාලට මොහොතින් මොහොතට තෙල් සහ වැටි දාන නිසා මේ දැල්ල දිගු කලක් දැල් වෙනවා. දැන් තථාගත බුදු පියාණන් වහන්සේ මේ උපමාවෙන් පෙන්නලා නිමන්න ඕන නම් පහනට පිඹලා නිමන්න කියලා තියනවද? නෑ, අර දාපු තෙල් ටිකක් තියෙනවා, ඒක ඇවිලුණාවයි. ඒක ගන්න බෑ. හැබැයි ආයෙ තෙල් නොදැමීම කියලා න්‍යායක් පෙන්වලා තිබෙනවා. මෙන්න මේ පිරිසිදු දැනීම කියලාම ඇත්තේ
ඒක වෙන්න බැරිද? මතක තියාගන්න ඕන කාරණා. දැන් එතකොට මොකද්ද මේ කියන්නේ? අප ජීවිතයේ පිටුපස මේ උපදින්නා වූ හැඟීම් සියල්ල සඳහා අප විසින් නිදානයක් කරලා තිබෙනවා. හේතු. ඉතින් හේතුපටිච්ච සම්භූතං අපි ළඟ. හේතුපටිච්ච සම්භූතං හේතුබංගානිරුද්ධති මගුල් උත්සවක ධර්ම දේශනාවෙත් කරනකොට ඕක කියන්නේ මේ සමාජයේ. වෙන විදිහට අර්ථ දක්වන්නේ. මවගෙන් පියාගෙන් ආස්වාස වාතයෙන් ආහාරයෙන් හැදිච්ච කයක් තියෙනවා හේතුපටිච්ච. දැන් ඉතින් ඒවා නැති වුණ හින්දා මැරුණා. ඒක තමයි හේතුබංගානිරුද්ධති කියලා. ඉතා සරල තැනකට අරගෙන ධර්ම දේශනාවක් කරන්නේ. නමුත් අර හේතු තැබීම වෙනුවට හේතු නොතැබීම පටිච්චර තමා සම්භූතං. නමුත් බංගා කියන එකේ තේරුම නොතැබීම වෙන්න බැරිද? දැන් තථාගතයන් වහන්සේගේ මේ ඉගැන්වීම තියෙනවා මඤ්ඤමානය කියන තැනට අමඤ්ඤමානය යොදන්න කියලා වචනෙන්. තේරෙන්නේ නැහැ නේ කරගන්න. දැන් තේරුණාද ලෝක සම්බන්ධයෙන්, පස්දර සම්බන්ධයෙන්, අනිකුත් ශිල්ප සාත්‍ර සියල්ල සම්බන්ධයෙන් දැනගන්න ඕනේ මොකක්ද? ඒ සියල්ල ඔබ ළඟට එනකොට රූප වේදනා සංඥා සංකාර පහක්. ඒ සියල්ල ඔබට අදාළ පෞද්ගලිකත්වයෙන් රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංකාර උපාදාන, විඥාන උපාදාන කියලා පෞද්ගලික කරගෙන, පෞද්ගලිකකරණය කරගෙන පොදු දෙයක් ලෝක ජීවත් වෙනකොට හැමෝටම පහළ වෙන්න ඕන. නමුත් ඔබ අර පෞද්ගලික කාරණේදී මොකද වෙන්නේ? අන්න රූපය, වේදනාව, සංඥා, සංකාරය, රූපය මම රූපය තුල මායත මාතර රූප. වචනෙන් කියන්නේ අර ඇලීමට, ගැටීමට, මුලාවට යොදන අර්ථය ඔය. වේදනාව, ඇලීමට, ගැටීම, සංඥාවට, සංකාරයට. පංචස්කන්ධය සක්කාය. පංචස්කන්ධේ මමත්වයෙන් ගත්තාම සක්කාය දිට්ඨි. සක්කාය සංයෝජනයක් නෙමේ, දිට්ඨියේදී ඉවර වෙන්න බෑ. විඳිනවා. නමුත් සසරකුත් හැදෙනවා. විඳීම මමත්වයෙන් ගැනීම, සසරක් හැදීම මම දකින්න ආදීනවේ කියලා. ඔබ විඳින්නට යන එකේ ආදීනව තමයි සසර කියන්නේ. ඒ කියන්නේ විඳින එක කර්ම නම් අර විපාක. අනාගත විපාකයකට හේතු ඉතුරු කරන එක. මේ විදිහට මේ ජීවිතේ නැමැති ඒකකයේ වර්තමාන මොහොතේ ඇස තුළ, කන තුළ, නාසය තුළ වර්තමානයෙන් අවසන් කරන්න බැරිව මුලා වීම තුළ අනාගත ඵලයකට හේතු තබමින් මේක බහුකාර්ය මධ්‍යස්ථානයක් බවට පත් කරගන්නවා ඔබ. අතීතයෙන් අරන් විඳින, වර්තමානයේ අහුවෙන, අනාගතයට තියෙන. දැන් මේකට කියන්න තියෙන්නේ මෝඩ වෙනවා කියන එක. දැන් මේකෙදි බලවත් වෙන්නේ මොකක්ද? බලවත් වෙන්නේ තව සූත්‍රකින් ගත්ත එක අපිට. පරිහාන ධම්මං වෝ භික්ඛවේ දේසිස්සාමේ. ඔබ ළමා කාලේ පටන් කයින් වැරුණාට, ධනෙන් වැරුණා, රූප ලක්ෂණ වැරුණාට චිත්තාභ්‍යන්තරය රාගක්ඛය, රාග වේපුල්ලං, දෝෂ වේපුල්ලං, මෝහ වේපුල්ලං. මෙන්න මේ මඤ්ඤමානයේ පාරේ තියෙන එක. විපුලත්වයට පත්වන එක. මෙසේ මේ ජීවන ගමන් මගේ බාහිර කර්තව්‍යයන් කරන්නට යාමේදී අප නොදන විශාල උගුලකට අපි වැටෙන බව. වැටෙන්න පුළුවන්. දැනගෙන හෝ නොදැන වැටෙන්න පුළුවන්. නමුත් ගැලවෙන්න බෑ වැටුනහම දැනගත්තේ නැත්තම්. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ට. අඳුරේ කරවලේ ගියත් වලකට වැටෙන්න පුළුවන්. එළිය ගියත් වැටෙන්න පුළුවන්.
නමුත් ගොඩ එන්න කවුරු හරි අත දෙන්න ඕන. අනිවාර්යයෙන් මේ අමාරුවේ වැටෙන්න බුද්ධාවාදය ඕන නැහැ. ලේසියෙන් පුළුවන්. නමුත් වැටුණු හැම දෙනාටම බුද්ධාවාදයෙන් තොරව බුද්ධාවද නැවති හස්තය දිගු කිරීමකින් තොරව ගොඩේමක් නැහැ. නරියට වතුර බොන්න ලින්දර පනින්න ඉස්සෙල්ලා පනින්න පෙරිතා බලනු කියනවට ඉස්සෙල්ලා ඔබ මෙන්න මේක හිතන්න. අමාරුවේ වැටෙන්න පුළුවන්. නමුත් ඔබට බුද්ධාවාදය තේරෙන්නේ නැත්නම් ගොඩ එන්න නම් බෑ. කොහෙන්ද ගොඩ එන්න බැරි? සසරෙන් ගොඩ එන්න බැරි. ගොඩ එන්න බෑ. ඒ කරන කින ක්‍රියාකාරකම් අනුවට ඇවිදින්නත් පුළුවන්. ඔය අප ඉන්න ප්‍රදේශේ නැත්නම් ලංකාවේ කඳුරාට ප්‍රදේශවල යම් යම් පළාත්වල තියෙනවා පතල් කියලා જાතියක්. දුරංගස්සන්ත පැත්තෙත් තියෙනවා, කොටියකුමර පැත්තෙත් තියෙනවා මෙහි. පතල එක තැනකින් යටට බහින්නේ. අපට පේන්නේ පමණයි. නමුත් අතු ඉති කොතරම් දුරට බෙදලා යනවද කියලා අපි දන්නේ නැහැ. අඩි 100 ගණන්, දහස් ගණන්, සමහරට කිලෝමීටර් ගණන් ඈතට. යටට බැස්සහම හොයන්න බෑ බෙදලා යනවා. අනිත් වගේ මේ ස්කන්ධ පංචකයේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන යටට බහින්න ගියාම ඊට පස්සේ ඒකේ බෙදී යාම තමයි කාම රූප අරූප භවත්‍රය. අර හැරුණ පැත්තට යනවා. හරුණ පැත්තට අර හැරුණ පැත්තට තියෙන පැත්තට තමයි මිනිරම් පතල වෙදෙන්නේ. ඒ වගේ කාමේ පිළිකුල් සහගත පැත්ත නැත්නම් ලෝභ දේශ මොහ පැත්තද සුඛ සහගත පැත්තද කාම සුගති කාම දුගති කියලා දෙකකට බෙදෙනවා. අනතුරු ඊට වඩා එහා හොයන්න ගත්තාම රූපී අරූපී කියලා බෙදෙනවා. මේ තමයි මේ ඇතුළතින් මේ මුලා වීම තුළ බෙදී යන අතු. වෙන කොහෙන්වත් පතල හැරුණේ නැහැ. මෙතනින් පතල හැරලා පතල අතු ඉති හැදුනේ මෙතනින් යන නිසා. බොහෝ දෙනා හිතන පරිදි මේ ලෝකේ අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ තියෙනවා අපි යනවා කියලා හිතනවා. වෙනුවට මේ ඒවට අපි හදාන යනවා කියලා තේරුම් ගන්න. හදාගත්තාම වෙනවා. ඒ හදාගෙන මවන්නේ අම්මද තාත්තද? ඔබ මේ අරමුණේ මුලා වීම තුළ ගන්නා වූ මඤ්ඤමානයේ ප්‍රභේදය නේද අර? එහෙමයි අපි තේරුම් ගන්න ඕන. දැන් මේ මග සිදුවෙන දේ මොකද්ද? පරිහාන ධම්මං වූ. යම් කිසි චිත්තාභ්‍යන්තරේ විපුලත්වයටපත් වෙනවා, බලවත් වෙනවා. බලවත් වෙන්නේ සද්දා විරි සති සමාධි ප්‍රඥා නෙමෙයි. බලවත් වෙන්නේ රාග වේපුල්ලම්, ද්වේෂ වේපුල්ලම්, මෙහෙම පුල්ලම්. අන්න වේපුල්ලම් බවට පත් වෙන්න බුද්ධාවාදය වුණ නැහැ. රැවටෙන්න මුලා වෙන්න වැරදි කරන්න පව් කරන්න වේපුල්ලම්. ඒ මිනිසා ගීරනවා. දැන් ඔබ හොයලා බලන්න ඕනේ මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. මේ උගුලට අහුන හැටි දන්නවා නම් දැන් තථාගතයන් වහන්සේ මේකට ඔන්න පැහැදිලි කරනවා. අපි දැන් යනවා ඊතුරු කාරණාවට. දැන් මම පෙන්නවා ඔබ දැනගන්න ඕන මේ මොන දෙන්න ගත්තත් ඒක පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් වීම පවණයි. ඒක තුළ ගැලවීමක් නැහැ. ඔබට දුක තමයි හමු වෙන්නේ. දැන් තථාගතයන් වහන්සේ ඊළඟට එකතු කරන්නේ මොකද්ද? උපාදානයේ බයං දිස්සා ජාති මරණ සම්භවය. මේ උපාදානයේ විසින් තමයි අපට ජාති මරණ දුක් ගෙනත් දෙන්නේ. හැබැයි ඔබට පේනවා අනුපාදා විමුච්ඡanti. උපාදාන නොවි මිදෙන්නත් පුළුවන්. සමහර විට එය නොවිය හැකිද? ඒ විය හැකි නොවේද? මේ පරිඥා ප්‍රසිද්ධ දැන ගැනීම. අපි බලමු. කතමාච වික්කේ පරිඥා. මහණනි පිරිසිදු දැන යන කුමක්ද?
ඔන්න ඔබට පරිඥා අර්ථය තියෙනවා හරියට. කරන්නේ කොහොමද කියලා ඔබ ප්‍රවිෂ්ඨ වෙන්න. යෝ භික්ඛවේ යන්න යම් භික්ෂුවක් නෙමෙයි මහණෙනි යමෙක්. යෝ මහණෙනි කියන ආමන්ත්‍රණයක් යෝ යමෙක්. ඒ ඕනෑ කෙනෙකුට මේ පරිඥා වලට පුළුවන්කමක් තියෙනවා. රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ අයං උච්චති දිවික්වේ පරිඥාති. අන්න පිරිසිදු දැනගන්න ඕනේ මොකද්ද කියලා පෙන්නනවා. රාග, ද්වේෂ, මෝහ ෂය වෙන්නේ කොහොමද? දැන් හරි රාගක්කය, දෝසක්කය, මෝහක්කය නිබ්බාන. කොයි වෙලාවේද? හෙටද අනිද්දාද ඊයේද? සාමාන්‍යයෙන් ඔය මම කතා කරන දෙයක් තියෙනවනේ නැකත කියන එක පහු වෙලත් බෑ ඉස්සර වෙලත් බෑ කියලා. ඒ මොහොත පමණයි කියලා. ඒ ලෝකයා කතා කරන උදා වෙන නැකත නෙමෙයි බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ සුනක්කත්තං සුමංගලං. ඔබට තේරුම් ගත්තේ නැති කෙනාට හැමදාමත් අසුබ නැකත උදා වෙන්නේ. ඔහු නැකත වරද්දාගෙන අමාරුවේ වැටෙනවා. අන්න මේ තැනට ආපු පුද්ගලයාට මේ උදාව නැකත් උදාව කියලා කියන්නේ නැකත උදා වෙනවා. අවදි උත්පන් පටන් නින්දට යනතුරු දවසේ මුහුණ දෙන්න සිදුවෙන්නා වූ ඇසකලනාස දිවකය උදව්වෙන් ඒ හමු වෙන දේවල් ආශ්‍රයෙන් ඔබේ මෝඩකම ඔබට තිරයක් මත ප්‍රක්ෂේපණ වෙනවා වගේ. බාහිර ප්‍රත්‍යපමණයි අර චිත්තාභ්‍යන්තරයේ තියෙනකෙන් සම්භූතං හට ගන්නවා. පටිච්ච. ඒ හටගන්න එකේ තියෙනවා රාග, දෝෂ, මෝහ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. පොඩි පුංචි වෙනස්කම් විතරයි මේ ඇති වෙන්නේ වචනවල. දැන් මේක කොහොමද? දැන් පරිඥා කියන්නේ ෂයනේ. අගක්කය, දෝසක්කය, මෝහක්කය. ඒ නෙවෙයිද ප්‍රතිපදාව? ඒ නොවේද වැඩි යුතු දේහවත් භාවනාව? දැන් මේක බලවත් උනේ කොහොමද? ෂය වෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව ඔබට සියුම් අවබෝධයක් තියෙන්න ඕන නේද? අන්න බුදුරජාණන් වහන්සේ මේ හොයාගත්ත දේ අනිත් අයට හොයාගන්න බැරුව මේ ඇවිද්ද සසරේ ඔය බැඳෙන හැටි නම් තේරුම් ගිහින් තිබුණා. නමුත් ගැලවෙන හැටි තේරෙන්නේ නැහැ. බැඳෙන හැටි මාරු කරන්න ගිහින් වෙන එකකට බැඳුන ඇරුණාම පාපේ මාරු කරන්න ගිහින් පිනට බැඳුණා. පින මාරු කරන්න ගිහින් ධානයට බැඳුණාම ගැලවෙනක් නැහැ. ඉඳ පරිඥා ක්‍රියාත්මක ගුණේ නැහැ සම්බුදු සසුනේ ඇරුණාම ඊට පිටස්තරව. බුදුන් වහන්සේගෙන් ආරම්භ වෙලා. දැන් ඔබටත් එහෙනම් යෝජනාව පරිඥා සඳහා කල්ැතු සූදානම් විය හැකිද? හොරුන් එන්න කියලා කිව්වොත් කවදාවත් අපි රැකගෙන ඉන්නේ එන්න කියලා හොරු වෙන්නේ නැහැ. දන්නව අල්ල ගන්න බව. නමුත් ඔවුන්ට නොදන්නව ඔබ රැකලා හිටියොත් හොරු වෙනවා. එතකොට ආවම අල්ලා ගන්න පුළුවන්. පාරේදී මිනිස්සෙක් අල්ලගත්තට හොරා කියලා පිළිගන්නේ නැහනේ. කොච්චර ඇඳුම් බැඳගෙන හිටියත් කළු පාටට පාරේදී අල්ලගත්තට ආව පිළිගන්නේ. හොඳයි ගේ ඇතුළේදී අල්ලගත්තොත් පොලිසියත් අධිකරණයත් පිළිගන්නවත් මේ අනවශ්‍ය පුද්ගලයෙක් නීති විරෝධයකට ඇතුළු වෙලා තියෙන්නේ කියලා හොරකම නොකරත් දැන් හොරා බව අහු වෙනවා. අන්නේ වගේ මේක හොරු ඇල්ලීමක් නේද? නමුත් ගෙට එනකල් ඉන්න ඕන නේද? මේ ඔබ තැබූ දුක් වලට හේතු යම්තාක් ප්‍රමාණයක් ඇද්ද මේවා පේන තැනක නැහැ. ඒක තණ්හා අනුසය කියන පදයෙන්, තණ්හාව කියන පදයෙන්, තණ්හා අනුසය කියන පදයෙන්, අවිජ්ජා පත්‍ය සංඛාරා කියන පදයෙන් නොපෙනෙන තැනක තිබෙනා වූ හේතුවක් වශයෙන් විස්තර කරන ලබනවා.
දැන් අන්න ඒ ටිකනේ බංග කරන්න ඕන. නමුත් මේ නොපෙනෙන තැනක තියෙන හේතු කලා යා හැකි මාර්ගයක් නැහැ. නමුත් ඒ තථාගතයන් වහන්සේ වදාරනවා ඔබට යමක් උපදිනවා නම් උපදින්නේ ඒ තියෙන නිසායි කියලා. අන්නේ චිත්තාභ්‍යන්තරේ පවතින නිසා හටගන්න එකට මොකද්ද පෙන්වන්නේ? මෞකුසින් බිහිවීම කියලාද? නෑ. අන්න අර අවදි වූ තැන් පටන් නින්දට යනතුරු පරිහරණය කරන පරිසරයේදී පස්දරෙන් හෝ මනෝද්වාරයෙන් එකක් උපදිනවා. ඒකත් එක්ක තමයි වැඩේ තියෙන්නේ, පරිඥා තියෙන්නේ. අන්න එහෙම අපිව ගෙනත් හරිනවා assume තැනකට. නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. නිදහසේ ඉන්නයි තියෙන්නේ. නමුත් හොරා ආවනම් කොටු කරන්න ඕනනේ. හොරු ඉන්න බවට රටේ තොරතුරු තියෙනවා. සක්මන් කරන බවට තොරතුරු තියෙනවා. නමුත් අපේ ගෙට ඇවිදින්නේ නැහැ. එහෙනම් අපිට වරදක් කරන්න ආපු කෙනෙක් විදිහට චෝදනා කරන්න බෑ පාරේ ගියාට. නමුත් මේ එන වෙලාව කියනවා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගැටීමේදී ඊට අදාළ තමන් හදාගත්ත අතීතය එනවා හෙවත් uppannං කාම විතක්කං එක මොහොතක uppannං ව්‍යාපාද විතක්කං තව මොහොතක uppannං විහිංසා විතක්කං තව මොහොතක. දැන් ඇවිදින් නේද ඉන්නේ හොරා? බඩු අරගෙන යන්න දෙනවද? එහෙනම් ඔබ අසීහින් කටයුතු කිරීම කියන්නේ මුලාව. හොරාට ඉඩ දුන්නා අවශ්‍ය දේ කරගන්න. පෘථග්ජනයා කරන්නේ ඒක තමයි. එයා බැහැර කළ යුත්තේක් වැරදිකරුවෙක් මෙයා අපට දුක් දෙනවා කියන පිළිගන්නේ නැහැ. එයා සාදරෙන් පිළිගන්නවා මල් දාලා. කොහොමද සාදරෙන් පිළිගන්නේ? එකතු වීමෙන්, ලෝභ කිරීමෙන්, ද්වේෂ කිරීමෙන්, මෝහ කිරීමෙන්, ඊර්ෂ්‍යා කිරීමෙන්, ක්‍රෝධ කිරීමෙන්, වෛර කිරීමෙන් ඒ පිළිගත්තා. බාර ගැනීම. බලන්න ඕක නෙමෙයිද ජීවිතය සහ සංසාරේ කරලා තියෙන්නේ කියලා. සංසාරේ හොයන්න බෑ මේට එහා ජීවිතය කලේ ඕක නෙමෙයිද කියලා. මොකද වුනේ? මේක බොහොම වාසුයි නියපොත්තෙන් කඩන්න තිබුණා. නමුත් පාර හම්බ වුණේ නෑ. ඒ නිසා ඒක පොරවෙන් කපන්න බැරි අරටුවක් බවට පත් වුණා. ජීවිතයේ අවුරුදු 5න් පටන් අරන් 80 90 දක්වා අවුරුද්දක් යන භාවයේ ගියොත් ඒක පොරවෙන් තියා පොරව 5කින් කඩන්න බැරි අරටුවක්. ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය, අකුසල මූල. දැන් මේකට එකතු වෙලා කවදා අවශ්‍ය කරන්න බෑ. පරිඤ්ඤයම් වෙන්නේ නැහැ එකතු වීම. එකතු නොවීම අර කය සඳහා එකතු නොවීම බුදුරජාණන් වහන්සේ යෝජනා කරනවා. එකතු වීමේදී එතෙන්ට තිබුණේ මොකද්ද? මුට්ට සති. යහපත් සිහියක් තිබුණේ නැහැ. මුලා වුණා. ඔවුන් ආවේ ඔබට යහපතක් කරන්න කියලා හිතාන ඔවුන්ට ඉඩ දුන්නා. ඔවුන්ගේ හැසිරීමේ ක්‍රියාකලාපය බොරු පරුස හිස් කේලාම් දසකුසල් වශයෙන් එළියට එනවා. ඇතුළේ ඉන්න මේ තුන් දෙනා කරන වැඩ. දැන් ඒ වනුසා ආපහු මොකද වෙන්නේ? වැරදි කරොත් සිරදඬුවම්ම වගේ සසරේ සංසාරේ නැමැති හිරගෙදර දුක් විඳින්න හේතු එකතු වෙනවා. ලෝභ දේශ මොහ බලවත් කිරීම තුළින් ඒකට අදාළ අර මිනිරම් පතල ඒ පැති වලට යනවා වගේ භවගාමී වෙනවා. අනේ ඉතින් භවගාමී ප්‍රතිපදාව හරිය සුන්දරයි කියලා තමයි අපේ රටේ බොහෝ දෙනෙක් තාමත් හිතන් ඉන්නේ කියන්නේ. නමුත් මේ පරිඤ්ඤයයන් කියන කතාව කියලා දෙන්න කෙනෙක් අපායේ ඉන්නට තේරෙන්නේ නැහැ. කියලා දෙන්න බුදුරජාණන් වහන්සේලා යනවා කියලාත් නැහැ. දෙවියන්ට ඕනකමක් නැහැ. මොකද දුක කියන එක දන්නේ නැහැ දෙවියෝ. සැප විතරක් විඳින අය. බ්‍රහ්මයෝ නිවන හා සමාන තැනසෙලකින් ඉන්න අය නිසා ඒක මුලා වෙච්ච තැනක්.
මොන හේතුවකට මේවා මේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ගිහින් මිදෙන්න පුළුවන් කියලා මේ රටේ බණවල උගන්වනවද කට්ටිය විශ්වාස කරනවද මම නම් දන්නේ නැහැ. මොකද මේ තථාගතයන් වහන්සේ මේ මනුස්ස පටිලාභෝච සද්දම්මස්සද දේශනා නැත්තම් කන සම්පත්තිය තියෙන අපට විතරයි කියලා වෙනම පෙන්නලා තියෙනවා. අර අනිත්වා කියන්නේ අහුවන එකේ විපාකනේ. අපාය කියන්නේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝක කියන්නේ අහුවෙච්ච එකේ විපාක. ඔය සේරම තියෙන්නේ පතල යට. ගැලවෙන්න පුළුවන්ද? ගැලවෙන්න පුළුවන් මොහොත උදා වෙන්නේ සුණක්කත්තං සුමංගලං. මේ මොහොතේ ඇසෙන් කනින් නාසයෙන්. එයම පහු කළොත් ඒ කණං නාදිගච්ඡanti. ඒ සැලකිලිමත් උනේ නැත්නම් මේ මොහොත ඉක්මවා යනවා. ආයෙත් පතලට. එළියට බහින්න තියෙන මොහොත කැරකෙන පුටු පෙළියේ පාවිච්චි නොකළොත් ආයෙත් කැරකෙන පුටු පෙළට අහු වෙනවා කියලා මම පසුගිය ධර්ම දේශනාවල පෙන්නලා තියෙනවා. ඔක ලංකාවේත් හැදුවා නම් විදුලි පුටු ටිකක් පෙළකින් යන එකක් පෙන්වන්න පුළුවන්. ඉන්දියාව යන කන්න ඕනේ නැත්තම් දැනගන්න. උඩින් අහසින් යන්නේ කේබල් එකක් දිගේ හින්දා පණි ගැලවෙන්න තැනක් නැහැ. ඒක තැනයි ගැලවෙන්න තියෙන්නේ. එතනින්ම ගැලවෙන්න ඕන. ගැලවෙන්නේ නැත්තම් ආයේ සසරට අහු වෙනවා. වර්තමානයේ මුලා වීමෙන් සසරට අහු වේ සසරෙන් ගැලවෙන්න වර්තමානයේ විතරයි නේද තියෙන්නේ. වර්තමානයේට අවුරුදු 100,000 ගණනක් දෙන්නේ නැහැ. වර්තමානයේට දෙන්නේ ඇසෙන් කලින් නාසයෙන් දිවෙන් කයෙන් උපදින අරමුණ. uppannං. ඔන්න දැන් බැහැර කරන්න පුළුවන්. රාගක්කය දේශක්. එතකොට ඒ තුන බැහැර වෙනකොට තමයි දැන පිරිසිදු දැනීම ඔබට හම්බ වෙන්නේ. රාගක්කයේදී දේශක්කයේදී මොහක්කයේදී පිරිසිදු දැනීම හමු වෙයි. පිරිසිදු දැනීමෙන් තියෙන්නේ මොකද්ද කියලා. ඒ රාගක්කය දේශක්කය මොහක්කය නිබ්බානන්නේ. දැන් මෙන්න තේරුම් ගත්තා. දැන් අපි කියනවා එකට න්‍යාය. theory. theory and practically. න්‍යාය සහ භාවිතය. දැන් න්‍යාය හරියටම ගත්තාම දැන් භාවිතා කරන්න ඕනේ. වඩනවා කියන්නේ අනුපස්සී විහෙරති කියන්නේ නැවත නැවතත් බලමින් වාසය කරනවා කියලා කියන්නේ. මේ පරිඥානේ කය වෙන පාරනේ. යම්සේ වැඩුණාද එකතු වීමෙන් වැඩේ. යම්සේ එකතු නොවී හිටිය හැකිද ඇවිදින් අවසන් වේ. එතකොට මේ සම්මා වායාම මධ්‍යස්ථානයේ මේ පෙන්වන්නේ. ගැටීමත් සමග චිත්තාභ්‍යන්තරයේ තිබෙනා උකුණු ටික එනවා. අන්න. මේ පංච උපාදානස්කන්ධේ. uppannං ආවා. දැන් පැය ගණන් බල ඉන්න වෙලක් නොහොතක් නැහැ. ඒ මොහොතේ පරණ පුරුදු පාරේ යන්න වැඩුණට ඔන්න ඔබට උගන්වනවා තථාගතයන් වහන්සේ. පරණ පුරුදු පාරේ යන්න නම් සතියක් ඕනේ නැහැ මුට්ට සතිය. දැන් මේකෙන් වෙන්වීම සඳහා පෙන්වනවා සද්දා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස තත්‍ර මජ්ජත්තා කායපස්සද්ද චිත්තපස්සද්ද කියලා 25 දෙනෙකු ඉන්නුත් හමුදාවක්. අකුසලයෙන් වෙන්වීම සඳහා බලවත් කළ යුතු කුසල හමුදාව. බලවත්. අරගොල්ලෝ බලවත් මේගොල්ලෝ දුර්වලයි. පෘථග්ජනයාගේ ආර්ය පුද්ගලයාගේ මේගොල්ලෝ දුර්වල වෙනවා මේගොල්ලෝ බලවත් වෙනවා. මේ තමයි බුදුදහමේ පෙන්වන මේ සටන සතුරන් සමග සටන. අන්නේ සතුරන් මෙල්ල කරන ක්‍රමය තථාගත බුදු පියාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ දැනුමින් දේශනා කළ ආරුණාම වෙන කොහෙවත් ගන්න නැහැ. ඒක නේද මේ අවධාරණය කරලා තියෙන මනුස්ස පටිලාභෝච සද්දම්මස්සච දේශනා අදාළ ක්‍රියාමාර්ගයේ දැක්කනම් ඔබ ඊට සඳහා උත්සාහ කළ යුතුයි කියලා. අලං එහිලා උත්සාහ කිරීම සුදුසුය. අලං වායමිතුන් තත්ත තමා ගලවා ගැනීම. ඉතින් ධර්ම ශ්‍රවණය කරපු අය අභික්ඛන්තම් භෝගතම අභික්ඛංගෝත්තම භෝතම කියලා බුදුන් වහන්සේට ප්‍රකාශ කළා. වැඩේ මට තේරුණා මම පටන් ගන්නවායි කියලා. වික්ෂුන් වහන්සේලා කාරණේ තේරුම් අරගෙන සාදුබන්තේ භගවා කියලා උත්තරක් දීලා තථාගතයන් වහන්සේ වෙතින් වෙන් වෙලා යනවා. ඒකෝ උපකට්ඨෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරයන්ති සඳහා. එනිසා මෙන්න මෙතනින් එහාට කටයුත්ත පෘථග්ජනයන් සඳහා නොවේ
ආර්යයන් සඳහා පමණයි. ප්‍රඥාවන්තයන් සඳහා පමණයි. මේ කොටසයි ප්‍රඥාවන්තයන් සඳහා. දැන් බුදුන් වෙත යන්න පිළිවෙත් පුරනවා කියලා කියනවා. දැන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා කියනවා. දැන් සිහියෙන් කටයුතු කිරීමේදී අප්‍රමාදය කියනවා. හොඳට බලන් ඉන්නේ මොකටද? පරණ අතීතයේ ඇවිදින් ආවොත් එකතු නොවුනොත් ඔහුට බැහැර වෙන්න සිද්ධ වෙනවා. ඒක බුදුන් වහන්සේගේ වැඩක් නෙමෙයි. මේ සිතේ පවතින න්‍යාය ස්වාභාවිකව ක්‍රියාත්මක කිරීමක්. බුදුන් වහන්සේ ඒක තමයි හොයාගත්තේ. මේ ස්වාභාවික පවතින න්‍යායක් ක්‍රියාත්මක කරනවා මෙතන. මොකද්ද? ලහු පරිවත්තන් න්‍යාය හටගත්තොත් එකතු වුණොත් තමයි අනාගතේ හැදෙන්නේ. එකතු නොවුනොත් නැසෙන්න ඕන. දැන් ඒ නේද පරිඤ්ඤා රාගක්ඛය. රාගයේදී, ද්වේෂයේදී, මෝහයේදී. දැන් ඉතින් මාර්ගවල ආර්ය පුද්ගලයා සෝවාන් පසු කාමරාග ව්‍යාපාද තුනී කරනවා කියන එකේ තේරුම නැවත නැවතත් අනුපස්සී විහෙරති මේ පරිඤ්ඤා නේද? දැන් අර එකතු වී හසර හදමින් යන ගමන පව ඔස්සේ ගියත්, පින ඔස්සේ ගියත්, ධාන ඔස්සේ ගියත් අනුසෝතගාමී. නමුත් එකතු වී අනාගතයක් හදන්න නැතුව එකතු නොවිතෙන් අවසන් කරන එක පටිසෝතගාමී. එකතු වෙන එක භවගාමී. සා තථාගතෝ භව නිරෝධාය ධම්මා දේසි. භව නිරෝධය පිණිස ඔබට තේරෙනවා නම් තවත් බණහන්න දෙයක් තියෙනවද? පටන් ගන්න ඕන. තේරුණ නැති අය තව ටිකක් අහපුවාවයි. තේරුණා නම් පටන් ගන්නවා තවදුරටත් බහුසුත භාවයට ඇහුවට කමක් නැහැ. වසර 5කට පෙරත් අපි මේක පැහැදිලි කළා. නමුත් ඒ 5කට පෙර අහපු අය කියාවි එදාට වඩා අද සරලයි පැහැදිලි කියලා. සියුම්ම පැහැදිලි වෙනවයි කියලා. අදාළ තැනට පැහැදිලි වෙනවයි කියලා. දැන් අපි උපදින්න පෙරත් ඔය පහන සංඥාවල උප්පන්නං කාමිතක්කන් ආදිවාසීති පදහති කියන එක තිබුණා. සිංහලට පාඩම් කරගත්ත අයත් හිටියා. ලියනවා කියනවා පාඩම් කරනවා යරුනහම භාවිතේ නැහැ. දැන් ඔබට තේරෙනවද මේක භාවිතා කළ යුතු ප්‍රායෝගික දහමක් කියලා? වර්තමාන මොහොතේ භාවිතා කළ යුතු, උත්සාහ කළ යුතු, වීරිය කළ යුතු අරට එරෙහිව මේ තමයි අක්ෂලෙන් වෙන්නේ මේ කුසලයේ කියන්නේ කියලා. දැන් ඕක කරනවා නම් එතෙන්ට ඕන වචනයක් දාගන්න. අනිත්‍ය භාවිතය කියන්නේ ඒක වෙන්න පුළුවනි. අප්‍රමාදය කියන්නේ ඒක වෙන්න පුළුවනි. මරණ සතිය කියන්නේ ඒක වෙන්න පුළුවනි. පංච උපාදානස්කන්ධය අනිත්‍ය බැලීම වෙන්න පුළුවනි. ඕන එකක්. වෙන්න ඕන මොකද්ද? වර්ධනය වීමට සේවීම. වර්ධනය වෙනුවට සේවීම. එතනදී මොකද්ද වෙන්නේ කියලා ඔබට තේරෙනවද? අතීතයෙන් එනවා. එකතු වුණොත් වර්තමානයේ විඳලා අනාගතයටත් තියෙනවා. දැන් අතීතයෙන් එනවා තමයි. නමුත් එකතු වුණේ නැත්නම් වර්තමානයේ විඳීමකුත් නැහැ, අනාගතයට තැබීමකුත් නැහැ. දැන් මොකද වුනේ? දැන් ආපු එක ඉවර වෙන එකට උපන්න කුසල් දුරු වීම කියනවා. වර්තමානයේ හරහා අනාගතයට නොයිපට නූපන්න කුසල් නොයිපදීම කියලා කියනවා. ඒකටම නූපන් කුසල් ඉපදීම සහ උපන්න කුසල් වැඩි දීම කියන එක මාර්ගඵල ඔස්සේ ගලපන්න පුළුවන්. ඒ කුසල් යන පින්නව අකුසලයෙන් වෙන්වීමට නමක් නේ කුසලයේ කියන්නේ. ලෝභ දේශ මොහ අකුසල මූල නම් ඒකෙන් වෙන්වීමට ඉතින් හරිනේ මේ එකතු වෙන්නේ වෙන් වෙන්නේ ඒකෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ කුමාරයා වශයෙන් රජසැප විඳලා තවුසා වශයෙන් අතකල මතානුയോഗ විඳලා ඒ දෙකේම නැති හින්දා කිං සච්ච ගවේසි කිං කුසල උන්වහන්සේ හොපු කුසලයේ අර කිං කුසල ගවේසි. කොයිතින් කුසල කියන්නේ පිනට දාගත්තන් පස්සේ පාර වැහුණා නෙතනින් එහා පැත්තට. ඒක ලෞකික කුසල, ඒක භවගාමී කුසල. මේ ලෝකෝත්තර කුසලයේ අපි කතා කරන්නේ. දැන් ඔන්න බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබා ඇස සහ කන උදව් කරගෙන උත්පත්තිය ලබා ඔබට මේ මගින් ගැලවෙන්න ඕන නම් තථාගතවරු ඔබට පෙන්වන මේ වචන දෙක පරිඤ්ඤයේච පරිඤ්ඤංච දැනගත යුතු දෙය දැන ගැනීම. ධර්මදේශනාවත් තුළින් දැනගත යුතු දේ ඔබට හම්බ වෙනවා. ඔබ ප්‍රායෝගික වෙලා දැනගන්න වෙනවා.
බලන්න රාගක්කය දේශක්කය මොහක්කය කරලා කවුද හම්බ වෙන්නේ කියලා. ත්‍රිපිටකේ නම් තියෙනවා රාගක්කය දේශක්කය මොහක්කය නිබ්බාණං කියලා. මම කියනවා බුදුන් හමු වෙනවයි කියලා. බුදුන් නැති යන පාරේ. ඒ බුදුන්ට ඉපදි ජාතියක් දරාවක් ඉපදි ආදියක් මරණයක් නැහැ කියලා හැමදාම බුදුන් බලන් ඉන්නවා මෙතෙන් එනතුරු. සාදරෙන් පිළිගන්න. අපි අහක බලාගෙන පේන ඉසව්වෙන් මූදු ගියා ඔබ. අදාළ පැත්තට ගියේ නැහැ කියලා නේද කියන්නේ. අහක බලන්න. බුද්ධෝත්පාදයක සද්ධර්මයේ හමු වීමේදී අහක බලන අවාසනාවන්තයින් තරම් හමු වෙලත් වැඩේ ගත්තේ නැහැ නේ. ඉතින් හමු නොවුනහම කොතරම් මහන්සි වුණත් හමු වෙන්නේ නැහැ නේ. දැන් ඔබට වළංගු වෙන දෙයක් තියෙනවා. නැවත නැවතත් බලමින් වාසය කරන්න අවදි වූ තැන් පටන් නින්දට යනතුරු සතර ඉරියව්වේ පස් දොරේ uppannam කාමිතක්කං uppannam ව්‍යාපාදක්කං uppannam විස්වලදී වලින් හුඟක් අමාරුයි. මොකද බලවත් වෙලා තියෙන අර පැත්ත ඒගොල්ලොම ඔබ යට කරන් යන්න හදනවා. මේක කරපන් කියලා ඔබට බලපෑම් කරනවා. නමුත් ඔබ මේවා බලවත් කරනවා නම් එයාලා දුර්වල වෙනවා. දැන් බොජ්ජංග වැඩෙනකොට කාමාංග දුර්වල වෙනවා. ඔබ බලවත් කරලා තියෙන කාමාංග බලවත් නිසා බොජ්ජංග වලට තැනක් නැහැ. මාරයා බලවත් බුදුන්ගේ හමුදාවට බලවත්කමක්. නමුත් මේ හමුදාව කුසල ශෛසික බලවත් වෙනකොට අරයට යන්න වෙනවා. දැන් ඔබට පිරිසිදු දැනීම හම්බ වෙයි. ඒක ඔබ වෙනුවෙන් මට කරන්න බෑ. කරන්න ඕන දෙයක් නේ. මම පිරිසිදු දැනීම කරගන්න වෙනවා. ඔබත් ඒ වෙනුවෙන් කරගන්න වෙනවා. අන්න එතකොට ආපහු තුම් හේහි කිච්ඡං ආතප්පං අක්කාතාරෝ තථාගතා. තථාගතරු මේ පාර පෙන්වන ඔබ විසින් මේ කෙලෙස් තවන කෘත්‍ය ආතප්ප කිච්ඡ කරන්න ඕන. බලන්න ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් නේද මේක කියලා. වය වන්දින පුදන අදහන පුද පූජා පවත්වන කාගෙන් හරි ඉල්ලන එකක් නෙවෙයි නේද කියලා. ඉතින් බලන්න ලෝකෙ දිහා මෙන්න මිනිස්සු බෞද්ධයෝ මොකද කරන්නේ කියලා. ඔක්කොම ඉල්ලනවා. අදාළ කරුණු තේරුම් ගන්නට නුවණ ලැබේවා. අනුගාමී ප්‍රතිපදාවට සමීප වෙන්න ලැබේවා. සුම් ඥානකින් යුක්තව පරිඤ්ඤයං සහ පරිඤ්ඤා දෙක භාවිතා කිරීම තුළින් බුදුසසුනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ශ්‍රාවක පිරිසගෙන් කෙනෙක් බවට ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන ශ්‍රාවක පිරිසගෙන් කෙනෙක් බවට පත්වීමට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාසින්සනෙන් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කරන සඳහා සැරෙහි දායකත්වයෙන් ලබන්නේ ක්‍රිෂාන්ත ධර්මදාස මහතා, චින්තක ධර්මදාස මහතා සහ රුවන් ධර්මදාස මහතා විසිනි. සොයරන්ති දෙනෙක් වගේ අරමුණ. දායකත්ව දරුවා අයගේ ආදරණීය පියාණන් වන ඒ.එම්. කුසමාවති මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ 2021 නොවැම්බර් මාස 1 වෙනි දින දායකත්ව දරුවා අතරින් වියෝ වූ බී.එම්. ධර්මදාස මහතාට මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් උපහාරයක් වී පියසෙනෙහසට උපහාරයක් වී පින් බලාපොරොත්තු වෙනනම් අනුමෝදන් වී ජීවිතය සපවත් වී මතු භවයක නිවන් මඟ හෙළි කර ගැනීමට මං පෙත් සැලසේවා. එම් කුසමාවති ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පත් ලැබේවා. එතුමියට ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබීමෙන් නුවණැස පාදා ගන්නට ලැබේවා. එම් රුවන් ධර්මදාස මහතා සහ ධනුස්කා දිලාංජලි අබේරත්න මහත්මියගේ ආදරණීය පුතුණන් වන ලෙවන් වාගීශ්වර පුංචි පුතාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පත් ලැබේවා. තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා. හැබැයි තේරුණාම එතකොට ඒ ආශිර්වාදයේ පිහිට ලබන්න පුළුවන් වෙන්නේ. වලස්සෑව නෑගම්පහ පදිංචි ඊ.එම්. සුමනාවති ආදරණීය අත්තම්මාටත් මල්කාන්ති දිසානායක ඩබ්ලිව්.එම්. අබේරත්න ආදරණීය මාපියන්ටත් ආදරණීය මාමාවන රෝහිත සමන් දිසානායක ඇතුළු පවුලේ සැමටත් රුවන් ධර්මදාස ධනුස්කා දිලාංජලි අබේරත්න යානායකගේ පවුල්වල සැමටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පත් පිණිස මේ ආශිර්වාදයේ හේතු වේවා. ධර්ම ශ්‍රවණය කරන්නේ නම් යථාබෝධය පිණිස හේතු වේවා. ඔවුන් සෑම සියලු දෙනාටමත් ඔවුන්ගේ පවුල්වල මියගිය සෑම සියලු දෙනාටමත් උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් නිර්වාණසය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනා කරවාගෙන ධර්ම ශ්‍රවණය කර ධර්ම දානයක් දීම තුළින් ජනිත කරගත්තා වූ ආනිසංසයන්ව පිහිටා පරලොස්සපත් අය උපහාරයට ලක් කරන්න අවශ්‍යයි. අපින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගෙන මතු භවයකදී නිවන් මඟ හෙළි කරගන්න වේවි. ඔබට මේ කියන්නා වූ මේ
පරිඤ්ඤයම් පරිඤ්ඤා කියන කාරණාව තේරුම් ගන්නට ලැබීම තුළින් අනුගාමී ප්‍රතිපදාවක් තුළ තෙරුවණු සරණ වෙයි. ආශිර්වාදයක් ලැබේවි. ඉහාත්ම වශයෙන්ම නිවන සැනසෙන ජීවිතයක අගේ වටහා ගන්නට නම ධර්ම දානය සහ කුසලයේ හේතු ආසනාව වේවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං